ඇල්කේන ඇල්කීන ඇල්කයින ගැන මේ මම වීඩියෝ දාලා තිබ්බා. මේ ඒ වගේ ලින්කුත් මම එව්වා. මේ ඒවා මතක් කරන්නේ නැහැ. බෙන්සීන් වල ඉඳලා ඉස්සරහට මතක් කරන ගමන් මේ ප්‍රශ්න ටික කරන්නේ. මේ මං අර එව්ව ටික කරේ නැතුණත් කමන්නේ. මේ මං ටයිම් එක දෙන්නම් දැනුත් පුළුවන් වුණොත් මේ කරන්න. මම මතක් කරගෙන යන්නම් ඔක්කොම ටික. මුලින්ම බෙන්සීන් වල සූත්‍ර C6H6 ඒක අසන්තෘප්ත සංයෝගයක්. එහෙම වුණාට සාමාන්‍ය තත්ත්වයටදී බෙන්සීන් අසන්තෘප්තතාව දක්වන ප්‍රතික්‍රියාවලට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. ඇල්කීන ඇල්කයින උගන්වද්දී මේ අසන්තෘප්තතාවට මේ හඳුනා ගැනීම පරීක්ෂා තියෙයි. අර බේයර් ප්‍රතිකාරකේ වගේ ඒවා. ඒ වගේ ඒවා මේකට කරාට මේ ප්‍රතිචාර දක්වන්නේ අසන්තෘප්ත වුණාට. ස්ක්‍රීන් එක පේනව නේද? ඔව් ඒ පේනවා. බේයර් ප්‍රතිකාරකේ වගේ මේ අසන්තෘප්තතාව හඳුනගන්න මේ පරීක්ෂාවලට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. ඒක මතක තියාගන්න ඕනේ. එතකොට දන්නවා කෙකුලේ ව්‍යුහයක් තියෙන්නේ. තනි බන්ධන ද්විත්ව බන්ධන මාරුවෙන් මාරුවට තියෙනවා. බෙන්සීන් වල ඕටෝ පැරා කියලා ස්ථාන තියෙයි, මෙටා කියලා ස්ථාන තියෙයි. එතකොට මේ එක එක කාබන් වලට ක්ලෝරින් බ්‍රෝමීන් එහෙම සම්බන්ධ වෙන්න පුළුවන් හයිඩ්‍රජන් ඉවත් වෙලා. මේ තියෙන බෙන්සීන් වල සංප්‍රයුක්ත මුහුම ඒකම අපිට මෙන්න මේ විදිහට නිරූපණය කරන්න පුළුවන්. ගොඩක් පාස් පේපර්ස් වල ඒ විදිහට පෙන්ලා තියෙයි. මං කියන එක පැහැදිලිව ඇහෙනව නේද? ඔව් එහෙනම්. හරි. එතකොට මේකේ කාබන් පරමාණු sp2 මුහුම් කරන්නේ තියෙන්නේ. මෙන්න මේක එහෙම ශක්ති විද්‍යාවේදී උගන්වලා තියෙන සම්ප්‍රයුක්ත ශක්තිය හොයන හැටි. ශක්ති සටහනක් පාවිච්චි කරලා බෙන්සීන් දක්වන්නේ ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා SE. ඉලෙක්ට්‍රොෆයිල කියන්නේ E නේ. SE ප්‍රතික්‍රියා තමයි දක්වන්නේ. ඒක තමයි මේ නිරූපණය කරලා තියෙන්නේ. මේ තියෙන ඉලෙක්ට්‍රොෆයිලයක්. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ඌන එක්කනේ. ඒක මේ ප්ලස් කියලා තියෙන්නේ. එතකොට ඒක ආදේශ වෙන එක තමයි වෙන්නේ H එකක් ඉවත් වෙලා. ඉලෙක්ට්‍රොෆයිල නියුක්ලියෝෆයිල ගැන මේ මුල් වීඩියෝ වල මම කියා දුන්නා. මේ බෙන්සීන් වල යාන්ත්‍රණ ටික හරියට දැනගන්න ඕනේ. මේ අර පොදු යාන්ත්‍රණය තියෙන්නේ E එක සම්බන්ධ වෙන එක. ඊට පස්සේ මේ සම්ප්‍රයුක්ත ව්‍යුහ තුන. ඒව එහෙම අඳින්න එනවා මේ රචනා ප්‍රශ්න වල. මේ නයිට්‍රෝකරණය. සාන්ද්‍ර නයිට්‍රික්, සාන්ද්‍ර සල්ෆියුරික් සෙල්සියස් 50 උෂ්ණත්වය පාවිච්චි කරාම NO2 එකක් ප්ලග් වෙනවා. නයිට්‍රෝ කාණ්ඩයක් ආදේශ වෙනවා. මේකේ යාන්ත්‍රණය පෙන්වලා තියෙන්නේ H2SO4 මේ HNO3 කියන එක HONO2 කියලා දක්වලා තියෙයි. මේකේ H2SO4 වල H එක මෙතනට සම්බන්ධ වෙලා තියෙයි. එතකොට මෙතන බන්ධන තුනක් තියෙන නිසා මෙතනට ධන ආරෝපණයක් එනවා. එතකොට මේක අස්ථායි. එතකොට ඔක්සිජනුයි නයිට්‍රජනුයි තියෙන බන්ධනය කැඩෙනවා. මේ එතකොට ඊට පස්සේ H2O සහ NO2+ ලැබෙනවා. මේ NO2+ තමයි ඉලෙක්ට්‍රොෆයිලයක්. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ඌන සංයෝගයක් විදිහට ක්‍රියා කරලා බෙන්සීන් වලයට පහර දෙන්නේ. තේරුණා නේද ඒක? මම ඉක්මනට මතක් කරගෙන යන්නේ. ඔව්. ඊට පස්සේ මේ යාන්ත්‍රණය තියෙන්නේ. මේක එක යාන්ත්‍රණයක් පුළුවන් නම් ඔක්කොම ටික ඒ වගේම තමයි කරගෙන යන්න තියෙන්නේ. ඊට පස්සේ ෆීල්ඩ්ක්‍රාෆ්ට් ඇල්කයිලීකරණය. ඒ කියන්නේ හැලජනයක් කොහොමද මේ ආදේශ කරන්න කියලා තමයි බලන්නේ. එතකොට මේකෙදි නිර්ජලීය AlCl3 වගේ ලුයිස් අම්ලයක්. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ගන්න පුළුවන් එක්කෙනෙක්. AlCl3 වල
හිස්කාක්ෂයක් තියෙන්නේ. මේක ඔයා දන්නවා අර මේ P ගුණය දුගන්නවා ඩයිම එකක් විදිහට Al2Cl6 විදිහට තියෙන්නේ කියලා. ඒ අර මේ හිස්කාක්ෂයක් තියෙන හින්දා. එතකොට මේ ෆීඩල් ක්‍රාෆ්ට් ඇල්කයිලීකරණය ඒසයිලීකරණයේදී මේ නිර්ජලීය මාධ්‍යක තියෙන AlCl3 වගේ ලුයිස් අම්ලයක් යොදා ගන්නවා. එතකොට මේකේ තියෙන R කාණ්ඩය සම්බන්ධ වෙලා තියෙයි. නිර්ජලීය AlCl3 මේකෙදි උත්ප්‍රේරකයක් විදිහට තමයි ක්‍රියා කරන්නේ. ඒකත් පෙන්නලා තියෙයි. මේ ක්ලෝරීන් එක මේකට සම්බන්ධලා AlCl4- හදනවා. මෙන්න මේ කාබෝ කැටායනය හදන්නේ. ඒකත් එතකොට ඉලෙක්ට්‍රොෆයිලයක්. මේ විදිහට ප්‍රතික්‍රියා කරනවා. කලින් ප්‍රතික්‍රියා වගේම තමයි. මේ ඇල්කයිලීකරණයම තමයි. ඒකම මේ විදිහට නිරූපණය කරන්නත් පුළුවන්. එහෙම සංකීර්ණයක් හදනවා කියලා පේනෝනේ තිරේ. ඔව් අය. ඊට පස්සේ මේ CH3 එක සම්බන්ධ වෙලා. ඒ ඇල්කයිලීකරණය. ඒතර ඇල්කයිලි හෙලයිඩක් තමයි දාන්නේ නිර්ජලීය AlCl3 එක. ඒකට නිර්ජලීය ෆෙරික් ක්ලෝරයිඩ් වගේ දානවා. ඒ නිර්ජලීය කියන වචනේ සමහරවිට විජල කියලාත් තියෙනවා. විජල කියන්නේ වතුර නෑ කියන අදහසනේ. ඒ වගේ මේ ඒසයිලීකරණය. මේකෙදි අම්ල හෙලයිඩයක් තමයි සම්බන්ධ කරන්නේ. අම්ල හෙලයිඩයක් සම්බන්ධ කරද්දී ඒකෙත් ක්ලෝරීන් එක නැතුව මෙන්න මේ පාර්ට් එක RCO කියන පාර්ට් එක තමයි ආදේශ වෙන්නේ. ඒකත් කලින් වගේම තමයි මේ එකම විදිහකට තමයි යන්නේ. දැන් තියෙන්නේ හැලජනීකරණය. මේකෙදි කියලාදී නිර්ජලී තත්ත්වයටදී ෆෙරික් ක්ලෝරයිඩ් FeBr3 AlCl3 AlBr3 වගේ ලුයිස් අම්ලයක්ම වෙන්න ඕනේ. එතකොට ක්ලෝරින් බ්‍රෝමීන් ආදේශ කරනවා. මේ හයිඩ්‍රජනයක් ඉවත් වෙලා ක්ලෝරින් එක ප්ලග් වෙනවා. මේ ඊතල එහෙම දාද්දි සැලකිලිමත් වෙන්න මේ ඒවා විභාගෙදී සලකා බලනවා. බෙන්සීන් H+KMnO4 වගේ ඔක්සිකාරකයක් හමුවේදී ඔක්සිකරණය වෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න MCQ වලට අහලා තියෙයි. මම මේ නෝට් එකත් එවන්නම්. එහෙම වුණාට මෙහෙම ඇල්කයිල් කාණ්ඩයක් සම්බන්ධ වුණොත් ඒක ඔක්සිකරණය වෙනවා. බෙන්සීන් තිබ්බොත් ඔක්සිකරණය වෙන්නේ නැහැ. මේක ටොලුයින් CH3 සම්බන්ධ වුණාම එතකොට ඒක ඔක්සිකරණය වෙනවා. එතකොට COOH බවට තමයි පත් වෙන්නේ. ඒකට ප්‍රතිකාරකයක් විදියට H+KMnO4 පාවිච්චි කරන්නත් පුළුවන්, නැත්නම් H+ ඩයික්‍රොමේට් පාවිච්චි කරන්නත් පුළුවන්. සමහර විභාගෙදී මේ ප්‍රතිකාරක දීලා ඵලය අහන්න පුළුවන්. ස්ට්‍රක්චර් එකේ මානවනේ. සාමාන්‍ය තත්ත්වයටදී හයිඩ්‍රජන් ආකලනය කරන්න බෑ. එහෙම වලට උත්ප්‍රේරක එහෙම යොදලා මේ රේනි නිකල් කියන්නේ උත්ප්‍රේරකයක්. ඊට අමතරව උෂ්ණත්වය 150 අගේ තියාගන්න ඕනේ. එතකොට ආදේශ වෙනවා. ආදේශ වුණාම මේ ද්විත්ව බන්ධන නැහැ නේ. හින්දා මෙහෙම තනීරි විතරක් තියෙන්නේ. ඇහෙන්නේ නැත්තම් කියන්න මේ මම අර වෙන්ද කරන තැන නෙමෙයි අද ක්ලාස් එක කරන්නේ. නෑ ඇහෙනවා. ස්ක්‍රීන් එකත් පැහැදිලිව පේනවද නේද? ඔව් අය. හරි. ඊට පස්සේ ඒකාදිශ බෙන්සීන් වල යොමුකාරී හැකියාව. දැන් තමයි ඕතුපෙරා යොමුකාරක මෙටා යොමුකාරක ගැන කියන්නේ. යොමුකාරක ජාති දෙකක් තියෙයි ඕතුපෙරයි මෙටයි. මෙන්න මේ තමයි ඕතුපෙරා යොමුකාරක වෙන්නේ. OH R NH2 NHR OCH3 හැලජන. මෙන්න තියෙන ටොලුයින්. එතකොට ටොලුයින් කියන්නේ ඕතෝපෙරා යොමුකාරකයක්. ටොලුයින් උනේ CH3 කාණ්ඩ කියන්නේ ඕතෝපෙරා යොමුකාරකයක්. ඒ කියන්නේ මේ NO2 එක සම්බන්ධ වෙන්නේ ඕතෝ කියන්නේ
මෙන්න මේ තැන පේනව නේද මේ ඇරෝ එක මේ කොටුවක් වගේ තියෙන එක ඔව් පේනවද අය. මෙන්න මෙතන ඔව්. තමයි ඕතු තැනක් මෙන්නත් ඕතු තැනක් මේක පැරා තැනක් එතකොට මේ CH3 කියන්නේ ඕතු පැරායුම් කාරකයක් එතකොට මේ NO2 එක සම්බන්ධ වෙන්නේ ඕතු තැන් වලට සහ පැරා තැන් වලට එතකොට ඒවට දාලා ප්‍රතිඵල තමයි ලැබෙන්නේ මේ එතකොට මෙටා කාණ්ඩ කියන්නේ මෙන්න මේ වගේ ඒවා NO2 CHO COR COOH COOR මම තියරි ඩීප් කියන්නේ නැහැ මේවා මේ මතක තියාගන්න විදිහ මේ මම මේ තියරි එකේදී කිව්වා දැන් මම මතක් කරන්න හින්දා මේ උඩින් කියන්නේ මේක එතකොට පැරා ඕතු පැරා එකක් නෙමෙයි ඒ කියන්නේ මෙටා එකක් එතකොට මේක මෙටා තැනට තමයි සම්බන්ධ වෙන්නේ ඊළඟට ඇල්කයිල් හේලයිඩ් තියෙන්නේ ඇල්කයිල් හේලයිඩ් ජයි 3ක් තියෙයි ඒක වෙන් කරන්නේ හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාව අනුව මෙන්න හයිඩ්‍රජන් පරමාණු 2යි ආර් කාණ්ඩ 1යි එතකොට ඒක ප්‍රාථමිකයි මෙන්න ආර් කාණ්ඩ 2යි හයිඩ්‍රජන් 1යි එතකොට ඒක ද්විතීකයි ආර් කාණ්ඩම 3ක් තිබ්බොත් ඒක තෘතීකයි හයිඩ්‍රජන් එකක්වත් නැති අවස්ථාව ඇල්කයිල් හේලයිඩ් කියන්නේ ද්‍රවීය සංයෝග ඒක මතක තියාගන්න එහෙම වුණාට ජලයේ දිය වෙන ප්‍රමාණය අඩුයි ද්‍රවීය වුණාට ඒකට හේතුව වෙන්නේ මොකද්ද ජලයත් එක්ක හයිඩ්‍රජන් බන්ධන හදන්නේ නැහැ හයිඩ්‍රජන් බන්ධන හදනවා තමයි ජලය දිය වෙන්නේ මොනවා හරි සංයෝගයක් ජලයේ දියනවා කියන්නේ ජලයත් එක්ක එක හයිඩ්‍රජන් බන්ධන හදනවා ඇල්කයිල් හේලයිඩ් ද්‍රවීය වුණාට ජලයත් එක්ක හයිඩ්‍රජන් බන්ධන හදන්නේ නැහැ ඒ නිසා දිය වෙන්නේ නැහැ කාබන් පරමාණුවට සාපේක්ෂව හැලජන් පරමාණුවේ ඉහළ විද්‍යුතතාවයේ හේතුවෙන් කාබන් හයිඩ්‍රජන් බන්ධනය ද්‍රවීය වේ. අපි ඉගෙන ගන්නවානේ මේ මුල් පාඩම් වල ඒ බන්ධනක ද්‍රවීයතාවය තීරණය වෙන්නේ ඒ පරමාණු දෙකේ තියෙන විද්‍යුතතාව මත කියලා. ඒක තමයි මේ කියලා තියෙන්නේ. විද්‍යුතතාවය වැඩි වුණාම ද්‍රවීයතාව වැඩි. ඒකේ ප්‍රතිඵලයක් විදියට ඉලෙක්ට්‍රෝන උණුතාවයක් තියෙනවලු කාබන් වල. මොකෝ ක්ලෝරීන් හැමනේ විද්‍යුතතාව වැඩි ක්ලෝරීන් ෆ්ලෝරින් වගේ හැලජන. එතකොට ඒ පැත්තට ඉලෙක්ට්‍රෝන අදිනවා. මම අර දැන් මේ වගේදී මේ x ඒ කියන්නේ මොනවා හරි හැලජන දිහාට ඉලෙක්ට්‍රෝන අදිනවා. මොකෝ විද්‍යුතතාව වැඩිනේ. එතකොට මේ කාබන් වල ඉලෙක්ට්‍රෝන උණුතාවයක් හිගයක් තියෙනවා. ඒක තේරෙනව නේද? ඔව් අය. විද්‍යුතතාව වැඩි පැත්තට ඉලෙක්ට්‍රෝන අදින්නේ. ඉලෙක්ට්‍රෝන ඌණතාවක් තියෙනවා. එතකොට ඉලෙක්ට්‍රෝන ඌණතන්ට පහර දෙන්නේ ඉලෙක්ට්‍රෝන වැඩි කට්ටිය නියුක්ලියෝෆයිල්. එතකොට නියුක්ලියෝෆයිල් ඒ තැන් වලට ඇටැක් කරන chance එක වැඩි. මේ තියෙන්නේ නියුක්ලියෝෆයිල් OH- OR- NH2- CN- මේ ඔක්කොම H2O NH3 ඍණාරෝපිත නැත්නම් ඉලෙක්ට්‍රෝන වලින් පොහොසත් කට්ටිය තමයි ඉලෙක්ට්‍රෝන නිසරු තැනට ගහන්නේ. හරි. මේක පෙන්ලා තියෙයි. මේ නියුක්ලියෝෆයිල් එක කියන තමයි NU කියලා පෙන්වන්නේ. එතකොට මේ X එක ඉවත් වෙලා කියන්නේ හැලජන. X කියන්නේ ක්ලෝරින්, බ්‍රෝමින්, අයඩින් මේ වගේ හැලජන. X එක ඉවත් වෙලා නියුක්ලියෝෆයිලේ සම්බන්ධ වෙලා තියෙනවා. මේ ප්‍රතික්‍රියා ටික උඩින් පෙන්ලා තියෙයි. RX වලට NaOH ගහපුවාම මධ්‍යසාරයක් ලැබෙන්නේ. මෙන්න මේ වගේ NaOR- වගේක් ගහුවොත් මෙන්න මේ වගේ මොකද්ද ඊතරයක් ලැබෙන්නේ. ඇමෝනියා සම්බන්ධ වුණොත් ඇමීනයක් RNH2 එකක් ඊට පස්සේ KCN වුණොත් මෙන්න මේ වගේ සයනයිඩයක් නැත්නම් නයිට්‍රයිල කියලාත් කියනවා සයනයිඩ් වලටම. මෙන්න මේ වගේ ඇනයිනයක් සම්බන්ධ වුණොත් මේ වගේ ඇල්කයිනයක් ත්‍රිත්ව බන්ධන තියෙනවට කියන්නේ අපි ඇල්කයින කියලා ඇල්කයිනයක් ලැබෙනවා. හරි. නියුක්ලියෝෆයිල භස්ම විදිහට හැසිරෙනවා. ඒක මම තියරි වලදී මේ පැහැදිලිවම කියන දෙයක්. මෙන්න මේ වගේ ඉවත් වීමේ ප්‍රතික්‍රියාවක් කරන්න පුළුවන් නියුක්ලියෝෆයිල හමුවේදී මේ ඇල්කයිල් හේලයිඩ් වලට එහෙම කරලා ඇල්කීන දිත්ත බන්ධන තියෙන සංයෝග ලබා දෙනවා. එතකොට එහෙම වෙන්න අපි ඇල්කොහොලීය නැත්නම් මධ්‍යසාරීය පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ භස්මයක් පාවිච්චි කරන්නේ. මේ ඇල්කයිල් හෙලයිඩෙන්
ඇල්කීනියන් ලබා ගන්න ඕන නම් අපි මධ්‍යසාරී නැත්නම් ඇල්කොහොලීය පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ තමයි පාවිච්චි කරන්නේ. ඒක ජලීයක පාවිච්චි කරොත් ප්‍රතිඵල වෙනස් වෙනවා. මම ඉස්සරහදී ඒකත් කියන්නම්. හරි. ඇල්කයිල් හේලයිඩ් වියලි ඊතර මාධ්‍යදී මැග්නීසියම් එක ක්‍රියා කරලා ග්‍රීනාඩ් හදනවා. ඕගනික් වල වැදගත්ම එකක් තමයි ග්‍රීනාඩ් ප්‍රතිකාරකේ. ගොඩක් පරිවර්තන යෙදෙනවා. මේ තියෙන ඇල්කයිල් හේලයිඩක්, මේ තියෙන ඇල්කයිල් හේලයිඩක්. ඒකට මැග්නීසියම් එක වියලි ඊතර. ජලය තිබ්බොත් එහෙම ඔයා දන්නවා ග්‍රීනාඩ් එක හැදිලා තියෙන්නේ නැහැ. අස්ථායි. ඒකත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. ඒ හින්දා තමයි වියලි ඊතර. වියලි කියන්නේ ජලය නැහැ කියන අදහස. නොතේරුම් ගන්නක් තියෙනම් අහන්න. මේ ග්‍රීනාඩ් ප්‍රතිකාරකේ හැදිලා මුලින්ම X ඩෙල්ටා ඍණයි විද්‍යුත්තාව වැඩි නිසා, කාබන් ඩෙල්ටා ධනයි විද්‍යුත්තාව අඩු නිසා. ඊට පස්සේ මැග්නීසියම් එක සම්බන්ධ වුණාම මේ ද්‍රව්‍යතාව වෙනස් වෙනවා. මැග්නීසියම් ධන විදියට ආරෝපණය වෙනවා, කාබන් එක ඍණ විදියට ආරෝපණය වෙනවා. ඒ වගේ සියුම් කරුණු මේ දැනගන්න ඕනේ. ඒවා MCQ වලට අහනවා. ග්‍රීනාඩ් ප්‍රතිකාරකේ ප්‍රබල භාෂ්මික ලක්ෂණ තියෙයි. භාෂ්මයක් නම් එයා රියැක්ට් කරනවා මොනවත් එක්කද? අම්ල එක්ක. මේක කාබොක්සිලික් අම්ලයක්. ඒකත් එක්ක ක්‍රියා කරනවා. R එකත් එක්ක H සෙට් වෙලා RH ඊට අමතරව මේ ටික සෙට් වෙනවා. මේ මධ්‍යසාරත් ආම්ලික ලක්ෂණ තියෙයි. මේ ෆීනෝල, ඇමීන, අග්‍රස්ත හයිඩ්‍රජන් තියෙන ඇල්කයින්. ඒවත් ආම්ලික ලක්ෂණ තියෙවත් එක්ක ක්‍රියා කරලා මේ වගේ ඵල ලබා දෙනවා. ඒවා MCQ වලට අහලා තියෙයි, ස්ට්‍රක්චර් වලට අහලා තියෙයි. බන්ධන බිඳීමේ හා සෑදීමේ කාලයට අනුව ඇල්කයිල් හේලයිඩට නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා. ඉස්සෙල්ලා අපි බෙන්සීන් වලදී කිව්වා ඒක SE ප්‍රතික්‍රියා නැත්නම් ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ. මේක නියුක්ලියෝෆිලික ආදේශ. මොකෝ මේක අර ඉලෙක්ට්‍රෝන උණ තැනක් තියෙන එතන තමයි සෙට් වෙන්නේ නියුක්ලියෝෆයිල් එක. මේක ඇල්කයිල් හේලයිඩේ ප්‍රාථමිකද ද්විතීකද තෘතීකද කියන එක මත ප්‍රතික්‍රියාවල යාන්ත්‍රණ ප්‍රතිඵල හැම වෙනස් වෙනවා. දැන් මෙතනදී මේ තියෙන්නේ තෘතීක ඇල්කයිල් හේලයිඩයක් නැත්නම් හෙලෝ හයිඩ්‍රෝකාබනයක් එහෙමත් කියනවා. එතකොට ඒකෙදි මේ මධ්‍යසාරයක් තමයි ලැබෙන්නේ. මේ Br එක අහක් වෙනවා. එතකොට ඒක වෙන්නේ ස්ටෙප් දෙකකට. තෘතීකයක් නම් ඒක ස්ටෙප් දෙකකට වෙන්නේ. මුලින්ම මේ Br කිවත් වෙලා තෘතීක කාබෝකටායනයක්. ප්ලස් තියෙන කාබෝකටායන වල තෘතීක කාබෝකටායනයක් හැදෙනවා. ඊට පස්සේ මේ OH- එක මෙතනට පහර දෙනවා. එහෙම තමයි මෙන්න මේ මධ්‍යසාරي ලැබෙන්නේ. තෘතීකය වගේ තමයි මේ විදිහට වෙන්නේ. ද්විතීකයක් නම් සමහරට තනි ස්ටෙප් එකක් වෙන්නත් පුළුවන්, සමහරට ස්ටෙප් දෙකකින් වෙන්නත් පුළුවන්. ප්‍රාථමිකයක් නම් අනිවාර්යයෙන්ම එක පියවරකින් තමයි වෙන්නේ. මෙන්න tie vinyl halide අපි මොනවද PVC ගැන ඉගෙනුවා. එතකොට කිව්වා මේකේ සම්ප්‍රයුක්ත ව්‍යුව තියෙන්නේ. ක්ලෝරෝබෙන්සීන් වල සම්ප්‍රයුක්ත මුහුම තියෙයි. දැන් ඇල්කොහොල ගැන, ෆීනෝල් ගැන, කාබොක්සිලික් අම්ල ගැන උඩින් කියලා ප්‍රශ්න ටිකට යමු. ඔක්සිජන් අන්තර්ගතය වෙන්නේ ඇල්කොහොල, ෆීනෝල, ඊතර, ඇල්ඩිහයිඩ් කීටෝන, කාබොක්සිලික් අම්ල, එස්ටර, ඇමයිඩ් අම්ල හේලයිඩ් කියන ඒවා. ඇල්කොහොල වල sp3 මුහුම් කරන්නේ ලක් වෙච්ච කාබන් එකකට OH කාණ්ඩයක් ප්ලග් වෙලා තියෙන්නේ. OH කාණ්ඩයක් ප්ලග් වෙලා තියෙන්නේ sp3 මුහුම් කාබන් එකකට. ඇල්කොහොලත් වර්ග කරනවා ප්‍රාථමික, ද්විතීක, තෘතීක කියලා. මෙන්න තියෙන ප්‍රාථමික ඇල්කොහොලයක් R කාණ්ඩ එකක් තියෙන. මෙන්න තියෙන ද්විතීක එකක් R කාණ්ඩ දෙකක් තියෙන. මෙන්න තියෙනවා තෘතීකයක් R කාණ්ඩ තුනක් තියෙන. මේවා ද්‍රවීකරණය වෙලා තියෙන්නේ
මෙන්න ඩෙල්ටා ඍණ ලෙස මෙතන ඩෙල්ටා ධන ලෙස ඒවා විද්‍යුතතාවය අණුව. ඇල්කොහොල වල හයිඩ්‍රජන් බන්ධන තියෙනවා ජලය හැම වගේ. ඒ කියන්නේ මේක ජලයේ දිය වෙනවා. එක එක සාපේක්ෂ අනුක්‍රම දීලා තියෙයි. ඒ වගේ තාපාංක එහෙම දීලා තියෙයි. ඇල්කොහොල වල ප්‍රතික්‍රියාකාර දෙකක් තියෙයි. OH බන්ධනයේ බිඳීමෙන් සිදුවන ප්‍රතික්‍රියා සහ CO බන්ධනයේ බිඳීමෙන් සිදුවන ප්‍රතික්‍රියා. ඒ දෙක තමයි අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. මුලින්ම අපි සාකච්ඡා කරන්නේ OH බන්ධනයේ බිඳීමෙන් සිදුවන ප්‍රතික්‍රියා ගැන. ඊට පස්සේ අපි CO බන්ධනයේ බිඳීමෙන් සිදුවන ප්‍රතික්‍රියා ගැන සාකච්ඡා කරමු. සෝඩියම් නැත්නම් වෙනත් ක්ෂාර ලෝහත් එක්ක ප්‍රතික්‍රියාව. එතකොට OH බන්ධනයේ බිඳීම තමයි සිදු වෙන්නේ. මේ එතකොට සෝඩියම් එක සම්බන්ධ වෙනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාපුවාම ඒක ප්‍රතිවර්ත ප්‍රතික්‍රියාවක්. එතකොටත් සෝඩියම් එක සම්බන්ධ වෙනවා. ඊළඟට කාබොක්සිලික් අම්ලත් එක්ක ප්‍රතික්‍රියාවේදී එස්ටර් හැදෙනවා. මේ එස්ටර් යන තියෙන්නේ. ඒකට උත්ප්‍රේරකයක් විදිහට සාන්ද්‍ර සල්ෆියුරික් දානවා. රත් කරන්න ඕනින්ට අමතරව. ඊළඟට අපි සාකච්ඡා කරන්නේ CO බන්ධනයේ බිඳිලා වෙන නියුක්ලියෝෆිලික් ආදේශ ප්‍රතික්‍රියා ගැන. මේ HBr කියන ප්‍රභේදයත් එක්ක ක්‍රියා කරලා පළවෙනි ස්ටෙප් එකේදී මෙන්න මේ වගේ සංයෝගයක් හදනවා. S1 Br එක ක්‍රියා කරලා ඇල්කයිල් හේලයිඩයක් හම්බ වෙනවා. ආදේශයක් තමයි වෙන්නේ. ඇල්කයිල් හේලයිඩයක් හම්බ වෙනවා. ඊළඟට ලූකස් ප්‍රතිකාරක ගැන කියන්න ඕනේ. ලූකස් ප්‍රතිකාරකෙන් අපිට ප්‍රාථමික ඇල්කොහොලයක්ද ද්විතීයික ඇල්කොහොලයක්ද තෘතීයික ඇල්කොහොලයක්ද කියලා හොයාගන්න පුළුවන්. එහෙම හොයාගන්නේ තෘතීයික ඇල්කොහොලයක් නම් ලූකස් දාපුවම. ලූකස් කියන්නේ මේක. සින්ක් ක්ලෝරයිඩ්. තෘතීයික ඇල්කොහොලයක් නම් කෙටි කාලයකදී ආවිලතාවක්. ඒ කියන්නේ අපහැදිලි බවක් දෙනවා. ද්විතීයිකයක් නම් කෙටි කාලයක් ගන්නවා. තෘතීයිකයක් නම් ගොඩාක් කාලයක් ගන්නවා. තෘතීයිකයක් නම් කෙටි කාලයක් ගන්නවා. ද්විතීයිකයක් නම් ඊට වඩා වැඩි කාලයක්. ප්‍රාථමිකයක් නම් ගොඩක්ම වැඩි කාලයක් ගන්නවා. මේක මේ print වල වැරදි. තෘතීයිකයක් නම් තමයි ශනිකවම. ද්විතීයිකයක් නම් ඊට වඩා වැඩි කාලයක්. ප්‍රාථමිකයක් නම් ගොඩක් වැඩි කාලයක් ගන්නවා. ශනිකව ආවිලතාවක් නේ තෘතීයිකේවා. ඊට පස්සේ PCl, PBr3 වගේ ඒවාත් එක්ක එතකොටත් ඇල්කයිල් හේලයිඩ් තමයි ලැබෙන්නේ. PCl5 එකත් ඒ වගේම තමයි. එතකොට ලැබෙන ප්‍රතිඵල වෙනස් වෙනවා. මේ ප්‍රතිඵල මතක තියන්න ඕනේ. PCl5 ගහුවොත් මොනවද? PCl3, PBr3 වගේ ගහුවොත් මොනවද? ඊළඟට ඉවත් වීමේ ප්‍රතික්‍රියා සාන්ද්‍ර සල්ෆියුරික් දාර රත් කරපුවාම මේ OH එකත් එක්ක සම්බන්ධ වෙච්ච කාබන් නෙමෙයි ඊට යාබද කාබන්. මෙන්න මේකේ හයිඩ්‍රජනයක් ඉවත් වෙනවා. සාන්ද්‍ර සල්ෆියුරික් නැත්නම් ඇලුමිනා Al2O3 කියන ඇලුමිනා නේව දාලා රත් කරන්න ඕනේ. එතකොට මෙන්න මේ වගේ ඇල්කිනයක් ලැබෙනවා. අවුලක් නැහැ, පැහැදිලි නේද? ඔව්. ඊට පස්සේ ඇල්කොහොල ඔක්සිකරණය කරන්න මෙන්න මේවා පාවිච්චි කරන්න පුළුවන්. CrO3, potassium dichromate, KMnO4. ප්‍රාථමික ඇල්කොහොල ඔක්සිකරණය වෙද්දී ඒක ඇල්ඩිහයිඩේ බවට පත් වෙලා කාබොක්සිලික් අම්ලයේ බවටම ඔක්සිකරණය වෙනවා. ප්‍රාථමිකයක් නම් ඒ කියන්නේ ආර්ගාන් දෙකක් තියෙන කන්න. අපි PCC වගේ පිරිඩිනියම් ක්ලෝරෝක්‍රෝමේට් වගේ මේ සංයෝගයක් පාවිච්චි කරොත් නැත්නම් ප්‍රතිකාරකයක් පාවිච්චි කරොත් ඒක මෙන්න මෙහෙම කාබොක්සිලික් අම්ලයේ දක්වාම යන්නේ මේ මගින් නවතින ඔක්සිකරණය වෙන එක. එතකොට අපිට ඇල්ඩිහයිඩේ මේ ලබා ගන්න පුළුවන් PCC දැම්මොත්. ඊට ද්විතීයික ඒවා. ද්විතීයික ඒවාෙන් අපිට ලැබෙන්නේ කීටෝනය. ඒතර ප්‍රාථමිකයක් වුණොත් අර H+KMnO4 ඒ වගේ ප්‍රබල එකක් දැම්මොත්
කාබොක්සිලික් අම්ලය ලැබෙනවා ප්‍රාථමික මධ්‍යසාරයෙන් නම් ද්විතීයිකයක් නම් මේ කීටෝනෙන් නවතිනවා. ප්‍රාථමිකක් මේ ඇල්ඩිහයිඩ් එකකින් නවත්තන්න ඕන නම් PCC වගේ තමයි පාවිච්චි කරන්න ඕනේ. එයාගේ වෙනස්කම් වෙන වෙනම මතක තියාගන්න ඕනේ. ඔය MCQ වලට මේ පරිවර්තනට අදහස් වෙනවා. ඊට පස්සේ තෘතීයික ඇල්කොහොල ඔක්සිකරණය වෙන්නේ නැහැ. H+KMnO4 ඩයික්‍රෝමේට් CrO3 මොනවදමත් වෙන්නේ නැහැ. ඊට පස්සේ ෆීනෝල් ගැන තියෙන්නේ මම ඒකට යන්න කලින් අපු ප්‍රශ්න ටිකක් කරලා මේ යන්න